ආදරණීය දරුවනේ ඔබ අද අප සමග එක්වන්නේ ජීව විද්‍යාවේ තවත් අලුත්ම පාඩමක ආරම්භයකටයි. ඒ තමයි අපගේ තුන්වන ඒකකය පරිණාමය සහ ජීවින්ගේ විවිධත්වය කියන ඒකකයයි අපි අද ආරම්භ කරන්නේ. අද අපි මුලින්ම සාකච්ඡා කරන්නේ අපි ගැන. ඒ කියන්නේ මේ ඇනිමාලියා රාජධානිය පිළිබඳව. ඔබ සාමාන්‍ය පෙළ මට්ටමේදී ඇනිමාලියා රාජධානිය යටතේ සතුන් පිළිබඳව යම් ප්‍රමාණයකට අධ්‍යයනය කරලා ඇති. ඉතින් ඊට වඩා ගැඹුරු කාරණා කීපයක්ම සාකච්ඡා කිරීමයි අද අපේ මේ පාඩමේ අරමුණ වෙන්නේ. අපි මේ ඇනිමාලියා රාජධානිය ප්‍රධාන පරිච්ඡේද 7ක් යටතේ ඔබට විෂය කරුණු ගෙනීමට නියමිතයි. ඒ පරිච්ඡේද 7 තමයි පළමු පරිච්ඡේදයේ තුලදී ඇනිමාලියා රාජධානියේ මූලික ලක්ෂණ සහ නිඩාරියා වංශය පිළිබඳව සාකච්ඡා කරනවා. දෙවන පරිච්ඡේදයේ තුලදී ප්ලැටිහෙල්මින්තෙස් සමාජිකයන් අපි සාමාන්‍ය විවහාරයේදී කියනවා පැතලි පණුවන් ගැන සාකච්ඡා කරනවා. ප්ලැටිහෙල්මින්තෙස් වංශය පිළිබඳව සාකච්ඡා කරනවා. තුන්වන පරිච්ඡේදයේ තුලදී අප සාකච්ඡා කරන්නේ නෙමටෝඩා වංශය පිළිබඳවයි. නෙමටෝඩා වංශයට අපිට මුණ ගැහෙන්නේ විශේෂයෙන්ම පණු වර්ග තමයි අපිට මුණ ගැහෙන්නේ. වට පණුවා, කොකු පණුවා යනාදී වශයෙන් පණු ආකාර තමයි මුණ ගැහෙන්නේ. ඊළඟට අපේ හතරවන පරිච්ඡේදයේ තුලදී ඇනලිඩා වංශය පිළිබඳව සාකච්ඡා කරනවා. සකණ්ඩ පණුවන් කියලා තෝන්ව හඳුන්වනවා ඇනලිඩා සමාජිකයන්. ඇනලිඩා වංශය පිළිබඳවයි හතරවන පරිච්ඡේදය තුලදී සාකච්ඡා කරන්නේ. පස්වන පරිච්ඡේදය වෙන් කරන්නේ අපි මොලුස්කා වංශය පිළිබඳව අධ්‍යයනය කරන්න. එහිදී ගොළු බෙල්ලා, ඒ වගේම දැල්ලා, බූවල්ලා වගේ මේ සමාජිකයන් පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ. හයවන පරිච්ඡේදයේ වෙන් වෙන්නේ පෘථුවියේ වැඩිම විශේෂ සංඛ්‍යාවක් අයත් වන වංශයේ හෙවත් ආත්‍රපෝඩා වංශයට. එතකොට කැරපොත්ත, කුරුමිනිය, සමනලයාගේ ඉඳලා මදුරුවා, මීමැස්ස මේ දක්වා පැතිරිලා තියෙන ආත්‍රපෝඩාවන් විශාල ප්‍රමාණයක් ගැන ඔවුන්ගේ මූලික ලක්ෂණ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඊළඟට හත්වන පරිච්ඡේදයේ තුලදී අපි සාකච්ඡා කරන්නේ එකයිනොඩර්මේටා වංශය පිළිබඳවයි. එකයිනොඩර්මේටා වංශය කියපුවම ඔබට මතක් වෙනවා ඇති ස්ටාෆිෂ් කියලා හඳුන්වන පසැංගිල්ල නැත්නම් තාරකා මත්ස්‍යයා කියලාත් හඳුන්වනවා. ඒ වගේ ජීවීන්ව අපි කතා කරනවා. බංගුර තාරකාව පිළිබඳව ඒ වගේම අපි සාකච්ඡා කරනවා මේ පාඩම තුලදී එකයිනොඩර්මේටා සමාජිකයන් රාශියක් පිළිබඳව ඔවුන්ගේ මූලික ලක්ෂණ. එහෙම තමයි අපේ මේ පාඩම ගලාගෙන යන්නේ පරිච්ඡේද 7ක් යටසේ. ඒ අනුව අපි එහෙමනම් මුල්ම කොටස ආරම්භ කරමු. ඇනිමාලියා රාජධානිය පිළිබඳව. මේ ඇනිමාලියා රාජධානියේ විවිධාකාර සතුන් පිළිබඳවයි අපේ අධ්‍යයනය අද අපි සිදු කරන්නේ. දැන් ඇනිමාලියා රාජධානියේ එක එක වංශ පිළිබඳව සාකච්ඡා කරන්න කලින් ඇනිමාලියා රාජධානියේ සමාජිකයන්ගේ ඔවුන්ටම ආවේනික ගති ලක්ෂණ නැත්නම් ලාක්ෂණික ගති ලක්ෂණ පිළිබඳව තමයි මුලින්ම සාකච්ඡා කරන්නේ. ඊටම සරල කරුණු පහක් තමයි අපිට අධ්‍යයනය කරන්න තියෙන්නේ. මේ සරල කරුණු පහම ඔබ හොඳින් පාඩම් කරගත යුතුයි. මතක තබා ගත යුතුයි. විභාගෙදී විශේෂම ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට මෙවැනි කරුණු ඇසුරෙන් ප්‍රශ්න ඉදිරිපත් වෙන්න පුළුවන්. පළවෙනිම කාරණාව තමයි දරුවනේ ඇනිමාලියා සමාජිකයන් සියල්ලක්ම පාහේ බහුසෛලිකයි. අපට ඇනිමාලියා රාජධානිය තුල ඒකසෛලික ජීවීන් මුණ ගැහෙන්නේ නැහැ. දැන් ඒකසෛලිකව හමුවන රාජධානි තියෙනවා කීපයක්ම. නමුත් ඇනිමාලියා වලදී අපිට ඒකසෛලිකව මුණ ගැහෙන්නේ නැහැ. සියලු සෛල බහුසෛලික දේහයකින් නිර්මාණය වෙච්ච සමාජිකයන් තමයි අපිට දකින්න ලැබෙන්නේ. සියලුම සමාජිකයන් බහුසෛලික දේහාකාරයකින් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ නිසා පළවෙනිම කරුණට මම ඔබේ අවධානය යොමු කරන්න කැමති බහුසෛලිකයි. බහුසෛලිකයි. සියලුම සමාජිකයෝ බහුසෛලික ජීවීන්. දෙවැනි කාරණාව තමයි මේ අය සූනියෂ්ටික ජීවීන්. සූනියෂ්ටික කියන්නේ සංවිධානාත්මක න්‍යෂ්ටියක් දරනවා. එහෙම නැත්නම් න්‍යෂ්ටික ද්‍රව්‍ය නැත්නම් ප්‍රවේණික ද්‍රව්‍ය න්‍යෂ්ටි ආවරණයකින් වට වෙලා තියෙන පරිදි සකස් වෙච්ච න්‍යෂ්ටියක් දරනවා. සූනියෂ්ටිකයි. ඒ විතරක් නෙමෙයි ඇනිමාලියා රාජධානියේ සමාජිකයන් විෂම පෝෂීන්. තමන්ගේ කාබන් අවශ්‍යතාවය තමන්ටම සපුරා ගන්නට බෑ. තමන්ටම නිෂ්පාදනය කරගන්න බෑ. වෙනත් ජීවියෙකු සංශ්ලේෂණය කළ කාබනික සංයෝගයක්
භාවිතා කරමින් තමයි තමන්ගේ කාබන් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නේ. එහෙම පෝෂණ ක්‍රමයක් අපි කියන්නේ විෂම පෝෂී පෝෂණ ක්‍රමයක් කියලා. එතකොට විෂම පෝෂී පෝෂණයක් දරන ශූන්‍යෂ්ටික ජීවීන් කියන එක තමයි දෙවෙනි කාරණාව. මේ බලන්න. විෂම පෝෂී ශූන්‍යෂ්ටිකයන්. එතනදී විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන දේ තමයි ආහාර ද්‍රව්‍ය තමන්ගේ දේහයට නැත්නම් ආහාර මාර්ගය තුලට අධිග්‍රහණය කරගන්නවා. ඒ කියන්නේ ඇතුල් කරගන්නවා. ඇතුල් කරලා එන්සයිම ලෙස හඳුන්වන රසායනික ද්‍රව්‍ය භාවිතයෙන්, ජෛව රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඒවා ඒ සංකීර්ණ ආහාර සරල ආහාර බවට බිඳහෙලීමක් සිදු වෙනවා. එතකොට ආහාර දේහය තුලට අධිග්‍රහණය කර එන්සයිම් ආධාරයෙන් ඒවා බිඳහෙලනවා නැත්නම් අපි කියනවා ජීර්ණය කරනවා කියලා. ජීර්ණය කරනවා. තුන්වෙනි ලක්ෂණය තමයි දේහ සෛල පටක ලෙස සංවිධානය වෙලා තියෙනවා. මේ ඇනිමාලියා සමාජිකයන්ගේ විශේෂත්වය තමයි තමන්ගේ දේහයේ තියෙන විවිධාකාර සෛල පටක විදිහට තමයි සංවිධානය වෙලා තියෙන්නේ. දැන් එහෙම ගත්තොත් අපේ දකින්න පුළුවන් පේශි පටකය, ස්නායු පටකය. හරි. ඒ වගේම රුධිර පටකය, සම්බන්ධක පටක, අපිච්ඡද පටක. මේ වගේ පටක ගණනාවකට තමයි දේහ සෛල එකතු වෙලා සංවිධානය වෙලා තියෙන්නේ. ඒ නිසා තුන්වෙනි කාරණාව මතක තියාගන්න. දේහ සෛල පටක ලෙස සංවිධානය වී ඇත. දේහ සෛල පටක ලෙස සංවිධානය වෙලා තියෙනවා. හතරවෙනි කාරණාව බොහෝ සතුන් ලිංගික ප්‍රජනනය සිදු කරනවා. මෙතනදී අපි කියන්නේ නැහැ සියලුම සතුන් ලිංගික ප්‍රජනනය සිදු කරනවා කියලා. මොකද ඇනිමාලියා රාජධානිය තුල අලිංගික ප්‍රජනනයෙන් බෝ වෙන සතුනුත් ඉන්න නිසා. නමුත් බහුතරයක් සමාජිකයන් වැඩි ප්‍රතිශතයක් සමාජිකයන් ලිංගික ප්‍රජනනය දක්වලා තමයි තමන්ගේ ඊළඟ පරම්පරාව ජනිත පරම්පරාව නිර්මාණය කරන්නේ. ඒ නිසා බොහෝ සතුන් ලිංගික ප්‍රජනනය සිදු කරයි කියලයි මේ කාරණාව කියවෙන්න ඕනේ. සියලු සතුන් ලිංගික ප්‍රජනනය කරනවා කියලා නෙමෙයි, බොහෝ සතුන් ලිංගික ප්‍රජනනය සිදු කරනවා. ඊළඟ කාරණාව, පස්වෙනි කාරණාව තමයි මේ ජීවීන්ගේ සමමිතිය පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් දරුවන් දැනගත යුතුයි. මේ ජීවීන්ගේ සමමිතිය පිළිබඳව. දැන් සමමිතිය කියලා අදහස් කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ සෑම ජීවියෙක්ගෙම මනක්කල්පිත රේඛාවක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. අපි ඒකට කියන්නේ මධ්‍ය අන්වායාම අක්ෂය කියලා. මධ්‍ය අන්වායාම අක්ෂය මනක්කල්පිත රේඛාවක් මේක. අපේ ශරීරයේ තුලින් ගමන් කරන අන්වායාම රේඛාවක් මේක මනක්කල්පිත රේඛාවක්. මධ්‍ය අන්වායාම අක්ෂය. ඒතර මේ මධ්‍ය අන්වායාම අක්ෂය හරහා යන පරිදි සමාන භාග දෙකකට දේහයක් වෙන් කරන්න පුළුවන් නම් ඒ විදිහට ජීවියෙක්ගේ පවතින සමමිතිය හඳුන්වන්නේ ද්විපාර්ශ්වික සමමිතිය කියලා. මෙන්න මේ තියෙන්නේ. මේ බලන්න. මෙන්න මේ තමයි මධ්‍ය අන්වායාම අක්ෂය. මේ තියෙන්නේ. මධ්‍ය අන්වායාම අක්ෂය. මේ මධ්‍ය අන්වායාම අක්ෂය හරහා යන පරිදි සමාන භාග දෙකකට ජීවියෙක්ව වෙන් කරන්න පුළුවන් නම් එවැනි සමමිතියකට තමයි කියන්නේ ද්විපාර්ශ්වික සමමිතියක් කියලා. එතකොට ඇනිමාලියාවල සමහර සතුන් ද්විපාර්ශ්වික සමමිතිය පෙන්නනවා. ද්විපාර්ශ්වික සමමිතිය පෙන්නනවා. තවත් සත්ත්ව කාණ්ඩ ඉන්නවා ඒ අය පෙන්වන්නේ වෙන සමමිතියක්. ඒ අය පෙන්වන්නේ අරීය සමමිතිය. අරීය සමමිතිය කියලා කියන්නේ මධ්‍ය අන්වායාම අක්ෂය ඔස්සේ ගමන් කරන ඕනෑම අරයක් ඔස්සේ සමාන භාග දෙකකට බෙදන්න පුළුවන් නම් ඒකට කියනවා අරීය සමමිතිය. දැන් මධ්‍ය අන්වායාම අක්ෂය ඔස්සේ සමාන භාග දෙකකට විතරක් බෙදන්න පුළුවන් නම් එතකොට අපි කියනවා ඒකට ද්විපාර්ශ්වික සමමිතිය. මධ්‍ය අන්වායාම අක්ෂය ඔස්සේ යන ඕනෑම අරයක් හරහා සමාන භාග දෙකකට බෙදන්න පුළුවන් නම් ඒ සමමිතිය අපි හඳුන්වන්නේ අරීය සමමිතිය කියලා. එතකොට ඇතැම් සතුන් අරීය සමමිතියක් පෙන්වනවා. දැන් මේ බලන්න. මේ පසඟිල්ලෙක් පසඟිල්ලගේ අරීය සමමිතියක් තියෙන. ඇත්තටම පසඟිල්ලගේ විශේෂත්වයක් තියෙන. එයාගේ පංචාරීය සමමිතියක් තියෙනවා. පංචාරීය සමමිතිය කියන්නේ ඕනෑම අරයන් පහක් ඔස්සේ සමාන භාගා දෙකකට බෙදීමේ හැකියාවක් තියෙනවා. දැන් අපි ගත්තොත් නිඩාරියා සමාජිකයන්ගේ උන්ට පැහැදිලිවම අරීය සමමිතියක් තියෙන්නේ. ඒ අයගේ ඕනෑම අරයක් ඔස්සේ සමාන භාග දෙකකට වෙන් කරන්න පුළුවන්. ද්විපාර්ශ්වික සම්මිතියේදී මධ්‍ය අන්වායාම අක්ෂය හරහා යන එක තලයක් ඔස්සේ පමණයි සමාන භාග දෙකකට වෙන් කරන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් සමමිතිය ගැනත් මේ අදහස් ටික අපි සාකච්ඡා කළා. දැන් පොදුවේ සම්පූර්ණයෙන්ම මේ කරුණු ටික අපි නැවත එක වතාවක් මතක් කරගමු.
ඇනිමාලියා රාජධානියේ ජීවින්ගේ ලාක්ෂණික ගති ලක්ෂණවලදී ප්‍රධාන ගති ලක්ෂණ 5ක් විෂය නිර්දේශය තුල ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තමයි මොවුන් බහුසෛලිකයි. විෂමපෝෂී ශූන්‍යෂ්ටික ජීවි. ආහාර ද්‍රව්‍ය ආහාර මාර්ගයට අධිග්‍රහණය කරගෙන ඇතුල් කරගෙන ඊට පස්සේ එන්සයිම භාවිතා කරලා ඒ ආහාර ජීර්ණය කරනවා. තුන්වෙනි කාරණාව තමයි දේහ සෛල පටක ලෙස සංවිධානය වෙලා තියෙනවා. හතරවෙනි කාරණාව තමයි බොහොමයක් සතුන් ලිංගික ප්‍රජනනය පෙන්වනවා. පස්වෙනි කාරණාව තමයි ඇතැම් සතුන් අරිය සමමිතිය පෙන්වද්දී අනිකුත් සමාජිකයන් ද්විපාර්ශ්වික සම්මිතිය පෙන්වනවා. හැබැයි දරුවනේ මතක තියාගන්න අසමමිතික දේහයක් තියෙන සමාජිකයොත් ඉන්නවා. අපිට ඒක පාඩමේ ඉදිරි පරිච්ඡේදවලදී මුණ ගැහෙනවා. හරි අසමමිතික සමමිතියක් ඒ කියන්නේ සමමිතියක් නැති අසමමිතික ජීවිනුත් අපිට මුණ ගැහෙනවා. හොඳයි. එහෙමනම් අපි ඊළඟ කොටසට යමු. දැන් දරුවනේ අපි මුලින්ම සාකච්ඡා කරන්නේ නිඩාරියා වංශය පිළිබඳව. නිඩාරියා වංශය ගත්තොත් මේ නිඩාරියා වංශයේටම පැරණි විෂය නිර්දේශය තුල පත පොත්වල අපිට දකින්න පුළුවන් සිලෙන්ඩ්‍රේටා කියලා පදයක් භාවිතා කරනවා. සිලෙන්ඩ්‍රේටාවන් කියලා හඳුන්වන්නේ මේ නිඩාරියාවන්වම තමයි. දැන් මේ නිඩාරියාවන් කියලා අදහස් කරන්නේ අපිට මුණ ගැහෙන ඇනිමාලියා සමාජිකයන්ගෙන් ගොඩක්ම සරල දේහ සංවිධානයක් දරන ජීවින් කාණ්ඩයක්. ඊටම සරල දේහ සංවිධානයක් දරන්නේ ඒ කාණ්ඩය හැරෙන්න අපි ඊළඟට කතා කරන අනෙකුත් පරිච්ඡේදවලදී සාකච්ඡා කරන කාණ්ඩ මීට වඩා සංකීර්ණ දේහ ස්වභාවයක් දක්වනවා. ඉතින් ඉස්සෙල්ලම අපිට පුළුවන් මේ සමාජිකයන්ව හඳුනා ගන්න. මේ සමාජිකයන්ව හඳුනා ගන්න පුළුවන්. දැන් දරුවනේ මුලින්ම අපි ගමු මේ කෙලවරෙන්ම මේ ඉන්න සමාජිකයා මෙයාට තමයි හයිඩ්‍රා කියලා කියන්නේ. සාමාන්‍ය විවහාරයේදී හයිඩ්‍රා විද්‍යාත්මකවත් මේ විදිහට තමයි සටහන් කරන්නේ ගණනාමය. මේ ඉන්නේ හයිඩ්‍රා. ඒ වගේම මේ දෙවනි සමාජිකයා අපිට සාගරයේදී දකින්න පුළුවන්. ඒ තමයි සී ඇනිමනි නැත්තම් සිංහල භාෂාවෙන් කියනවා නම් මුහුදු ඇනිමනි. එහෙම නැත්තම් මුහුදු මල කියලාත් කියනවා. මේ ඉන්නේ කොරල් ජීවීන්. කොරල් බුහුභාව නැත්තම් කොරල් ජීවීන් කියලා හඳුන්වනවා. සහ අවසාන වශයෙන් ගොඩක්ම දැකුම් කළු ජීවියෙක් ඉන්නේ. ඒ තමයි ජෙලිෆිෂ්. හරි? ජෙලිෆිෂ් අපි විද්‍යාත්මකව අවුරෙලියා කියලා හඳුන්වන්නේ නැත්තම් සිංහල භාෂාවෙන් ජෙලිෆිෂ්ව හඳුන්වන්නේ ලොන්ඩියා කියලා. ලොන්ඩියන් නැත්තම් ජෙලිෆිෂ් විද්‍යාත්මක නාමය ගණනාමය අවුරෙලියා. එතකොට ඉස්සෙල්ලා මේ සමාජිකයෝ ටික අපි අඳුරගමු. දැන් මීට වඩා තව සමාජිකයෝ ගොඩක් ඉන්නවා දරුවෝ. මේ මූලික වශයෙන් අපිට දකින්න ලැබෙන ජනප්‍රියම විශේෂ තමයි මෙතනදී මේ තියෙන්නේ. නිඩාරියා වංශය. එතකොට හයිඩ්‍රා මුහුදු ඇනිමනි කොරල් ජීවීන් සහ අවුරෙලියා නැත්තම් ජෙලිෆිෂ් ලොන්ඩියා කියලාත් හඳුන්වනවා. දැන් මේ සමාජිකයන්ට අදාළව මේ වංශයේ මූලික ලක්ෂණ ටික හොඳින්ම අපි තේරුම් ගන්න ඕනේ. පළවෙනි කාරණාව තමයි මේ වංශයේ බහුතරයක් සමාජිකයන් කරදිය වාසී. බහුතරයක් සමාජිකයන් කරදිය වාසී. ඉතාම සුළු ප්‍රමාණයක් පමණක් මිරිදියේ දකින්න පුළුවන්. හැබැයි මිරිදියේ දකින්න ලැබෙන විශේෂ ප්‍රමාණය හරිම අල්පයි. හරිම අඩුයි. බොහෝ සමාජිකයන් කරදිය වාසී. බොහෝ සමාජිකයන් කරදිය වාසී. විශේෂ කිහිපයක් මිරිදියේ වාසීන් වේ. විශේෂ කිහිපයක් මිරිදිය වාසීන් වෙනවා. බහුතරයක් සමාජිකයන් කරදිය වාසීන් විදිහටයි අපිට දකින්න ලැබෙන්නේ. දැන් සමහර ජීවීන් මහේක්ෂීය ජීවීන් කියලායි දෙවනි කාරණාවෙන් කියන්නේ. මහේක්ෂී කියන්නේ ඊටාම හොඳින් අපේ පියවිය හැට දකින්න පුළුවන්. එතකොට ඒකෙන් අදහස් වෙනවා සමහරු මහේක්ෂීය ජීවීන් කියන වචනය තුලින් ඒ වාක්‍ය තුලින් අදහස් වෙනවා දරුවනේ යටි අර්ථයක්. ඒ කියන්නේ සමහරක් සමාජිකයන් අන්වික්ෂීය වෙන්න පුළුවන්. ඔව්. මේ අයගේ සමහර කීට අවදි අන්වික්ෂීය මට්ටමින් අපිට දකින්න පුළුවන්. ඒ නිසා මේ දෙවනි කාරණාව සමහරු මහේක්ෂීය ජීවීන් කියන්නේ සමහර ජීවීන් ඊටාම හොඳින් පියවි ඇසට පෙනෙනවා. දැන් මේ ඔක්කොමල්ලා මහේක්ෂීය ජීවීන්. ඒ අයව හොඳට පියවි ඇහැට දකින්න පුළුවන් කිසිම උපකරණයක ආධාරයකින් තොරව. ඒකෙන් කියවෙනවා තවත් සමහර සමාජිකයන් අන්වික්ෂීය මට්ටමිනුත් ජීවත් වෙනවා වාසය කරනවා කියන එක. ඒ තමයි පළවෙනි කාරණා දෙක. තුන්වෙනි කාරණාව තමයි දේහ සංවිධානය සරලයි. මම මුලින් කිව්වා වගේම සරල දේහ සංවිධානයක් තමයි තියෙන්නේ. ද්විප්‍රස්තර දේහ සංවිධානයක් තමයි තියෙන්නේ. දැන් මෙතනදී ඔන්න අලුතෙන් ඉගෙන ගන්න ලැබෙනවා දරුවන්ට විශේෂ වචනයක්. මොකද්ද මේ ද්විප්‍රස්තර කියන්නේ? අපේ ඉදිරි පරිච්ඡේදවලදී ඔබට ඉගෙන ගන්න ලැබෙනවා ත්‍රිප්‍රස්තර කියලා පදයක්.
දරුවනේ කලල විකසන අවස්ථාවේදී දේහය නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රධාන සෛලිස්තර දෙකකින් නම් එවැනි ජීවීන් අපි හඳුන්වන්නේ ද්විප්‍රස්තර ජීවීන් කියලා. ද්විප්‍රස්තර ජීවීන්. දැන් මේ ද්විප්‍රස්තරයි නම් මොනවද මේ සෛලිස්තර දෙක? පිටතින්ම සාපේක්ෂව පිටතින්ම තියෙන සෛලිස්තරයට අපි කියන්නේ බහිෂ්චර්මය කියලා. සාපේක්ෂව ඇතුලෙන් තියෙන සෛලිස්තරයට කියන්නේ අන්තස්චර්මය. එතකොට බහිෂ්චර්මය සහ අන්තස්චර්මය කියලා හඳුන්වන සෛලිස්තර දෙකකින් පමණයි මොවුන් නිර්මාණය වෙලා තියෙන්නේ. එවැනි ජීවීන්ට තමයි ද්විප්‍රස්තර ජීවීන් කියලා හඳුන්වන්නේ. එතකොට දේහ සංවිධානය සරලයි ඒ වගේම ද්විප්‍රස්තරයි. ද්විප්‍රස්තරයි නම් මේ අයට තියෙන්නේ මොනවද? බාහිරින් බහිෂ්චර්මයත් අභ්‍යන්තරව අන්තස්චර්මයත් පිහිටයි. බාහිරින් බහිෂ්චර්මයත් අභ්‍යන්තරව අන්තස්චර්මයත් මේ සමාජිකයන්ගේ දකින්න ලැබෙනවා. දේහ බිත්තිය සෛලිස්තර දෙකකින් නිර්මාණය වෙලා තියෙනවා සමන්විතයි කියන්නේත් ඒ කාරණාවම තමයි. මෙයාගේ දේහ බිත්තිය සෛලිස්තර දෙකකින් නිර්මාණය වෙලා තියෙනවා. ඒතර දැන් අපි මේ යටතේ සාකච්ඡා කරපු කාරණා ටික සාරාංශගත කරගත්තොත් දරුවනේ අපි මුලින්ම හඳුන්වා දුන්නා සමාජිකයින් කීප දෙනෙක්වම නිඩාරියා වංශයේ හයිඩ්‍රා ඒ වගේම මුහුදු ඇනිමලි නැත්නම් මුහුදු මල කොරල් ජීවීන් සහ අවුරෙලියා නැත්නම් ලොන්ඩියා ජෙලිෆිෂ් කියලාත් කියනවා. දැන් ඉහලින් දක්වලා තියෙන සමාජිකයන් ගත්තම හයිඩ්‍රා ඉන්නවා මේ රූප සටහනේ. සී ඇනිමලි දකින්න පුළුවන්. කොරල් ජීවීන් ලොන්ඩියා ඉන්නවා. මේ ඔබේලියා සමාජිකයා මේ රූප සටහන් වල දකින්න ලැබෙන්නේ නැහැ. ඔබේලියත් මේ අවුරෙලියා අයිති වන කාණ්ඩයටම තමයි වර්ගයටම තමයි අයිති වෙන්නේ නිඩාරියා සමාජිකයන්ගේ. දැන් මේ නිඩාරියා සමාජිකයන්ට අදාළව වර්ග තුනක් තියෙනවා. හයිඩ්‍රසෝවා, ස්කයිපසෝවා, ඇන්තසෝවා කියලා. නව නිර්දේශය තුල එවැනි වර්ග පිළිබඳව අධ්‍යයනයක් ඔබෙන් අපේක්ෂා කරන්නේ. දැන් හයිඩ්‍රසෝවා වලට තමයි මේ හයිඩ්‍රා කියන ජීවිය අයිති වෙන්නේ. ඇන්තසෝවා වලට තමයි මුහුදු ඇනිම නිසා කොරල් ජීවියා අයිති වෙන්නේ. ස්කයිපසෝවා කියන කාණ්ඩයට තමයි වර්ගයට තමයි ලොන්ඩියා සහ මේ ඔබේලියා කියන සමාජිකයා අයිති වෙන්නේ. ඒ පිළිබඳව අමතර දැනුමට තමයි මම ඔබට මේ කරුණු කිව්වේ. දැන් මොවුන්ගේ ලක්ෂණ ටිකට අපි ආවොත් බොහෝ සමාජිකයන් කරදිය වාසීන් මිරිදිය විශේෂ කීපයක් පමණක් දකින්න ලැබෙනවා. විශේෂ කීපයක් පමණක් මිරිදියේ ජීවත් වෙනවා. ඊළඟ කාරණාව තමයි සමහරු මහේක්ෂීය ජීවීන් විදිහට දකින්න පුළුවන්. දේහ සංවිධානය සරලයි ද්විප්‍රස්තරයි. දේහ බිත්තිය සෛලිස්තර දෙකකින් නිර්මාණය වෙලා තියෙනවා. මොනවද ඒ? ඒ තමයි බාහිරින්ම බහිෂ්චර්මයත් අභ්‍යන්තරව අන්තස්චර්මයත්. අපි තවදුරටත් මේ ජීවීන්ගේ ලක්ෂණ ගැන සාකච්ඡා කරමු. හරි. දැන් දරුවනේ අපි මේ කියපු කාරණාව දකින්න පුළුවන් පිටතින් බහිෂ්චර්මයේද ඇතුළතින් අන්තස්චර්මයේද ස්තර දෙක අතර අසෛලීය මධ්‍යශ්ලේෂයේද පවතිනවා. දැන් මට මේකට පොඩි රූප සටහනක් අඳින්න පුළුවන්. අපි රූප සටහනකින් මේක තේරුම් ගමු. දැන් මේ බලන්න. මේ තමයි පිටතින්ම තියෙන බහිෂ්චර්මය. ඊට ඇතුළතින් තියෙන අන්තස්චර්මය තමයි මේ තියෙන්නේ. දැන් මේ ස්තර දෙක අතර දරුවනේ අසෛලීය මධ්‍යශ්ලේෂයේ පවතිනවා. අසෛලීයයි කියන්නේ සෛල දකින්න නැහැ කියන එක. එහෙමනම් මේ මධ්‍යශ්ලේෂය නිර්මාණය වෙලා තියෙන විශේෂයෙන්ම ජෙලිමය ද්‍රව්‍යයකින්, ජෙලටිනීමය ද්‍රව්‍යයකින් තමයි මේ මධ්‍යශ්ලේෂය නිර්මාණය වෙලා තියෙන්නේ. ජෙලටිනීමය ද්‍රව්‍යයකින්. මෙන්න මේ ප්‍රදේශය තමයි මධ්‍යශ්ලේෂය කියලා හඳුන්වන්නේ. මධ්‍යශ්ලේෂය. ඒ අනුව බහිෂ්චර්මයේ පිටතින් තියෙනවා ඇතුළතින් අන්තස්චර්මයේ ස්තර දෙක අතර අසෛලීය
මධ්‍ය ශ්ලේෂයේ පවතිනවා. අසෛලීය මධ්‍ය ශ්ලේෂයක් පවතිනවා. දැන් මේ රූප සටහන් දෙකේ අපිට ඉන්නෙත් මේ හයිඩ්‍රාවෙක් අපේ දකින්න ලැබෙන්නේ. ඒ වගේම මේ අපිට දකින්න ලැබෙන්නේ ලොඩියෙක්. දැන් මෙන්න මේ කාරණාව ඊළඟට සාකච්ඡා කරන්න හදන්නේ දේහ බිත්තියට ඇතුළතින් ආමාශවාහිනී කුහරය නම් වන ජීරණ කුටීරයක් ආහාර ජීර්ණ කුටීරයක් දේහ මැද්දේ පිහිටලා තියෙනවා. මෙතනදි මේකටම අපිට කියන්න පුළුවන් මධ්‍ය ජීරණ කුටීරය කියලා. මධ්‍ය ජීරණ කුටීරය. දැන් මේ ජීවීන්ගේ විශේෂත්වය තමයි දරුවනේ මේ අයට සම්පූර්ණ ආහාර මාර්ගයක් දකින්න ලැබෙන්නේ නැහැ. දරුවෙක්ට ගැටලුවක් වෙන්න පුළුවන් මොකද්ද සම්පූර්ණ ආහාර මාර්ගයක් කියන්නේ කියලා. සම්පූර්ණ ආහාර මාර්ගයක් කියලා අදහස් කරන්නේ මුඛයක් සහ ගුදයක් කියලා හඳුන්වන විවර දෙකකින් කෙලවර වෙන විදිහට සකස් වෙලා තියෙන ආහාර මාර්ගයක්. මුඛයකින් ආරම්භ වෙලා ගුදයකින් අවසන් වන ආහාර මාර්ගයක් තමයි සම්පූර්ණ ආහාර මාර්ගයක් කියන්නේ. නමුත් මේ ජීවින්ගේ මේ රූප සටහන දැක්කමත් ඔබට පේනවා ඇති එහෙම විවර දෙකක් දකින්න ලැබෙන්නේ නැහැ. මේ ආමාශවාහිනී කුහරය කියන්නේ මේ මධ්‍ය ප්‍රදේශයට අන්තස්චර්මයට ඇතුළෙන් තියෙන මෙන්න මේ සමස්ත ප්‍රදේශය තමයි ආමාශවාහිනී කුහරය. දැන් මේ ආමාශවාහිනී කුහරය බාහිරයට විවෘත වෙන්නේ එක විවරයකින් විතරයි. ඒ මෙන්න මෙතනින් මේ ප්‍රදේශයෙන්. මෙතන තමයි මේ ජීවියාගේ මුඛය දකින්න ලැබෙන්නේ. මුඛයෙන් විතරයි බාහිර පරිසරයට විවෘත වෙන්නේ. ගුදයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා එහෙම ආහාර මාර්ගයක් අපිට කියන්න බෑ සම්පූර්ණ ආහාර මාර්ගයක් කියලා. එවැනි ආහාර මාර්ග අසම්පූර්ණ ආහාර මාර්ග කියලායි හඳුන්වන්නේ. එතකොට අන්තස්චර්මයෙන් තමයි සම්පූර්ණයෙන්ම මේ ආමාශවාහිනී කුහරය වට වෙලා තියෙන්නේ නැත්නම් ආස්තරණය වෙලා තියෙන්නේ. ඒක තනි විවරයකින් විතරයි බාහිර පරිසරයට සම්බන්ධ වෙන්නේ. ඒ තනි විවරයට තමයි අපි කියන්නේ මුඛය කියලා. මේ බලන්න. ඒ අන්තස්චර්මයෙන් ආස්තරණය වී ඇත. ආමාශවාහිනී කුහරය අන්තස්චර්මයෙන් තමයි ආවරණය වෙලා තියෙන්නේ. තනි විවරයකින් බාහිරයට විවෘත වේ. මේ තනි විවරය තමයි මුඛය කියලා කියන්නේ. තනි විවරය තමයි මුඛය. ඒ වගේම කලින් සඳහන් කළ පරිදිම මේ සමාජිකයන් පෙන්වන්නේ අරීය සමමිතියක්. අරීය සමමිතියක්. මධ්‍ය අන්වායම අක්ෂය ඔස්සේ ඕනෑම අරයක් ඔස්සේ සමාන භාග දෙකකට විභේදනය කරන්න බෙදන්න පුළුවන්. ඒ නිසා අරීය සමමිතික දේහයක් තමයි මේ සමාජිකයන්ගේ දකින්න ලැබෙන්නේ. එහෙමනම් දරුවනේ අපිට මේ සමාජිකයන් පිළිබඳව තවත් කරුණු කීපයක් ඊළඟට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ තමයි දැන් නිඩාරියාවන්ගේ දේහ ස්වභාවය අනුව අපිට ආකාර දෙකකට වෙන් කරන්න පුළුවන් මේ සමාජිකයන්. නිඩාරියාවන්ගේ දේහ ස්වභාවය අනුව ආකාර දෙකකට වෙන් කරන්න පුළුවන්. එක ආකාරයක් තමයි බුහුබා ආකාරය, අනිත් ආකාරය තමයි මෙඩුසා ආකාරය. නිඩාරියාවන්ගේ දේහාකාර දෙකයි බුහුබා සහ මෙඩුසා ආකාරය. දැන් මේ දකින්න ලැබෙන්නේ බුහුබා ආකාරයට උදාහරණ දෙකක්. මේ මුහුදු ඇනිමනි, මේ හයිඩ්‍රා බුහුබා ආකාරය. දැන් මොකද්ද මේ අයගේ තියෙන විශේෂත්වය? බුහුබාවන්ගේ දේහ හැඩය ගත්තොත් මේක සිලින්ඩරාකාර දේහ හැඩයක් තමයි මොවුන්ට තියෙන්නේ. සිලින්ඩරාකාර දේහ හැඩයක් තමයි තියෙන්නේ. මොවුන්ගේ දේහය සිලින්ඩරාකාරයි. බුහුබාවන්ගේ දේහය. දැන් මේ සමාජිකයන්ගේ අපි කිව්වා මුඛයෙන් විතරයි බාහිර පරිසරයට සම්බන්ධ වෙන්නේ. එතකොට මුඛයේ තියෙන ප්‍රදේශයට අපි කියන්නේ මෞක ප්‍රදේශය නැත්නම් මෞක පෘෂ්ඨය කියලා. එතකොට මෞක පෘෂ්ඨයට හරියටම ප්‍රතිවිරුද්ධ පෘෂ්ඨයට කියන්නේ අපමෞක පෘෂ්ඨය. නැත්නම් අපමෞක කෙලවර කියලා. එතකොට මෙතන තමයි මුඛය තියෙන්නේ. මෙතන තමයි එන අපමෞක පෘෂ්ඨය. මේ අපමෞක පෘෂ්ඨයෙන් නැත්නම් අපමෞක කෙලවරින් යම්කිසි පෘෂ්ඨයකට උපස්තරයකට ඇලිලා බැඳිලා තමයි මේ අය වාසය කරන්නේ. ඒතර මේ තියෙන්නේ අපමෞක පෘෂ්ඨය, අපමෞක කෙලවර. ඒ අපමෞක කෙලවරින් තමයි යම්කිසි උපස්තරයකට ඇලිලා වාසය කරන්නේ. අපමෞක කෙලවරින් උපස්තරයකට ඇලී වාසය කරයි. දැන් මෙහෙම උපස්තරයකට ඇලිලා වාසය කරනකොට මේ වගේ ජීවින්ගේ මේ ජීවන රටාව හඳුන්වනවා ඔත් ජීවිතයක් කියලා. මේ අය ගත කරන්නේ ඔත් ජීවිතයක්. ඒ නිසා මට මේකත් මම ලියනවා ඔත් ජීවිතයක් ගත කරයි. ඒ කාරණාවත් මම අමතර වශයෙන් ලිව්වා.
ඔත් ජීවිතයක් ගත කරයි. දැන් ඔත්පල වෙලා ඉන්නවා කියලා අදහස් කරන එක තැනකට වෙලා ඉන්නවා කියන එක. ඒ වගේ මේ අයත් යම්කිසි උපස්තරයකට යම්කිසි පෘෂ්ඨයකට සම්බන්ධ වෙලා එතන තමයි ජීවිතේ වැඩි කාලයක් ගත කරන්නේ. ඒ වගේම මුඛය වටා ග්‍රාහිකා දරනවා. මේ මුඛය වටා ග්‍රාහිකා දරනවා. ඔබට පේනවා ඇති මේ තියෙන්නේ ග්‍රාහිකා. මේ තියෙන්නේ මේව තමයි ග්‍රාහිකා කියන්නේ. ඒතර මේ ග්‍රාහිකා සකස් වෙලා තියෙන්නේ මුඛය වට කරගෙන තමයි ග්‍රාහිකා පිහිටලා තියෙන්නේ. ඒ වගේ මේ බුහුභාවන්ගේ විශේෂත්වය තමයි මොවුන්ගේ මුඛය උඩ අතට යොමු වෙලා තියෙනවා. දැන් සමහර සමාජිකයන්ගේ මුඛය යොමු වෙලා තියෙන්නේ පහළ අතට. නමුත් මොවුන්ගේ මුඛය උඩ අතට තමයි යොමු වෙලා තියෙන්නේ. ඒ තමයි බුහුභාවන්ගේ මූලික ලක්ෂණ. මොනවද? දේහය සිලින්ඩරාකාර හැඩයක් ගන්නවා. අපමෞඛ කෙළවරින් උපස්තරයකට ඇලී ජීවත් වෙනවා. ඒ වගේම මුඛය වටා ග්‍රාහිකා පවතිනවා. ඔත් ජීවිත ගත කරනවා. මුඛය උඩ අතට යොමු වෙලා තියෙන. උඩ අතට යොමු වෙලා තියෙන. දැන් ඊළඟ ආකාරය තමයි ඊළඟ දේහාකාරය තමයි මේ මෙඩුසා ආකාරය. මේ මෙඩුසා ආකාරය බලන්න කාරණාව මුඛය උදරීයව ඇති. මුඛය උදරීයව තියෙන. ඒ කියන්නේ මුඛය පහළට යොමු වෙලා තියෙන්නේ. පැතලි බුහුභාවන් වැනි නිදලි වාසී. දැන් මේ අයගේ විශේෂත්වය තමයි මේ අය බුහුභාව වගේ තමයි. හැබැයි සිලින්ඩරාකාර දේහයක් නෙමෙයි පැතලි ස්වභාවයක් තමයි තියෙන්නේ. නිදලි වාසී ජීවීන්. නිදලි වාසීන් කියන්නේ නිදහසේ තනි තනිව ගමන් කරලා චලනය වෙලා තම තමන්ට අවශ්‍ය ආහාර හොයාගෙන ජීවත් වෙන ජීවීන්. නිදලි වාසීන් කියන්නේ එහෙමයි. දැන් බුහුබා සමාජිකයන් ඔත් ජීවිත ගත කරද්දී මෙඩුසා වාසීන් නිදලි වාසීන් විදිහට ඉන්නේ. ඒ අය ජලය තුල නිදැල්ලේ පිහිනමින් ගමන් කරනවා ජීවත් වෙනවා. තව විශේෂ ලක්ෂණයක් තියෙනවා. දැන් මොවුන්ගේ දේහ හැඩය ගැන කියනකොට නිකන් දිගහරින ලද කුඩේක හැඩයක් තමයි දකින්න ලැබෙන්නේ. ඒකත් මම ලියන්නම් මෙතනින්. දිගහරින ලද කුඩයක හැඩය ගනී. දිගහරින ලද කුඩයක හැඩය ගැනීමක් තමයි මේ අයගේ පෙන්눔 කරන්නේ. ඒ වගේම තව විශේෂත්වයක් තියෙනවා. මේ සමාජිකයන්ගේ ග්‍රාහිකා පිහිටන්නේ කොහෙද? දැන් බුහුභාවන්ගේ නම් ග්‍රාහිකා පිහිටුවේ මුඛය වටයනේ. හැබැයි මේ අයගේ මේ දේහයේ දාරය වටා තමයි ග්‍රාහිකා පිහිටන්නේ. මෙන්න මේ දාරය වටා. මෙන්න මෙහෙම තමයි ග්‍රාහිකා පිහිටන්නේ. ග්‍රාහිකා. මේ තියෙන්නේ මේ දාරේ තියෙන්නේ මේ දාරේ වටේට තමයි ග්‍රාහිකා පිහිටන්නේ. මුඛයේ වටේට නෙමෙයි. මුඛයේ වටේට මෞඛ බාහු ලෙස හඳුන්වන ව්‍යුහ වගයක් දකින්න පුළුවන්. දාරේ වටේ තමයි ග්‍රාහිකා පිහිටා තිබෙන්නේ. ග්‍රාහිකා. දැන් මූලික ලක්ෂණ තමයි මේ බුහුභාසා මෙඩුසා ආකාරවල අපි සාකච්ඡා කරේ. අපි මේකේ සාරාංශයකට එමු. දැන් නිඩාරියාවන්ගේ දේහාකාර දෙකක් තියෙනවා. බුහුභා ආකාරය සහ මෙඩුසා ආකාරය. බුහුභාවන්ගේ විශේෂත්වය මොකද්ද? මොවුන්ගේ දේහයේ සිලින්ඩරාකාරයි. අපමෞඛ කෙළවරින් උපස්තරයකට ඇලී ජීවත් වෙනවා. ඔත් ජීවිතයක් ගත කරන්නේ. මුඛයේ වටේට ග්‍රාහිකා පවතිනවා. මෙඩුසා ආකාරයට ගියාම මුඛය උදරීයව පවතින පැතලි බුහුභාවන් වැනි සමාජිකයන් තමයි මොවුන් නිදලි වාසීන් විදියට පවතිනවා. දිගහරින ලද කුඩේක හැඩයක් ගන්නවා. දේහයේ දාරයේ වටා තමයි ග්‍රාහිකා පිහිටා තිබීම දකින්න ලැබෙන්නේ. ඊළඟ දරුවනේ කියන්න ඕන වැදගත්ම කාරණාව තමයි සමහර නිඩාරියාවන් බුහුභා ආකාරයෙන් පමණක්ම තමන්ගේ ජීවිත කාලයම ගත කරනවා. තවත් සමහර සමාජිකයන් මෙඩුසා ආකාරයෙන්ම පමණක් තමන්ගේ මුළු ජීවිතේම ගත කරනවා. ඒතර සමහර නිඩාරියාවෝ බුහුභා ආකාරයෙන් පමණක්ද සමහරු මෙඩුසා ආකාරයෙන් පමණක්ද හමු වෙති. සමහර නිඩාරියාවන් බුහුභා ආකාරයෙන් පමණයි සමහරු මෙඩුසා ආකාරයෙන් පමණමයි අපිට මුණ ගැහෙන්නේ. අනෙකුත් නිඩාරියාව තවත් නිඩාරියා කාණ්ඩයක් ඉන්නවා තමන්ගේ ජීවන චක්‍රයේ මේ ආකාර දෙකම මාරුවෙන් මාරුවට පවත්වාගෙන යනවා. අනෙකුත් නිඩාරියාවෝ තම ජීවන චක්‍රය තුළ බුහුභා සහ මෙඩුසා යන දෙආකාරයෙන්ම පවතී. තමන්ගේ ජීවන චක්‍රය තුළ කාලයක් බුහුභාවන් විදිහටත් ඉන්නවා. තව කාලයකදී මෙඩුසාවන් විදිහට ඒ කෙනාම ඉන්නවා. ඉතින් මේක අපි පරම්පරා ප්‍රත්‍යාවර්තනය කියලාත් හඳුන්වනවා. ඒතර පරම්පරා ප්‍රත්‍යාවර්තනයක් පෙන්වන්න පුළුවන් සත්ව කාණ්ඩයක් තමයි නිඩාරියාවන් කියන්නේ. අනිකුත් නිඩාරියාවෝ තම ජීවන චක්‍රය තුළ
මෙඩුසා සහ බූබා යන ආකාර දෙකෙන්ම ජීවත් වෙනවා පවතිනවා. අවසාන වශයෙන් අපිට කියන්න තියෙන දරුවනේ මේ සමාජිකයන්ගේ ග්‍රාහිකා යොදා ගන්නවා කාර්යයන් දෙකකට. එකක් තමයි තමන්ගේ ආරක්ෂාව පිණිස ග්‍රාහිකා යොදා ගන්නවා. ඒ වගේම ගොදුරු අල්ල ගන්න ග්‍රාහිකා යොදා ගන්නවා. ග්‍රාහිකාවලට මේ හැකියාව තියෙන්නේ ග්‍රාහිකාවල පවතින විශේෂ ව්‍යුහයක් නිසා. ආරක්ෂාවට සහ ගොදුරු අල්ලා ගැනීමට ආධාර කරන ග්‍රාහිකා දංශක කෝෂ්ඨ වලින් සන්නද්ධව පවතිනවා. දංශක කෝෂ්ඨයක් කියන්නේ මොකක්ද? දරුවනේ දංශක සෛල කියලා හඳුන්වන විෂ අන්තර්ගත සෛල වගයක් තියෙනවා. ඒ සෛල වලින් සමන්විත ව්‍යුහයන් වලට තමයි අපි කියන්නේ දංශක කෝෂ්ඨ කියලා. ඒතොර මේ දංශක කෝෂ්ඨ වල දංශක සෛල වල පවතින විෂ භාවිතා කරලා මොවුන්ට තමන්ට එරෙහිව එන ජීවියෙක්ට එරෙහිව ආරක්ෂාව ලබා ගන්න, තමන්ට වඩා දුර්වල ජීවියෙක්ව ගොදුරු කරලා අඩපණ කිරීමටත් මේ දංශක කෝෂ්ඨ වල දංශක සෛල යොදා ගන්න පුළුවන්. මේ දංශක සෛල වල විදිය හැකි තන්තු දකින්න ලැබෙනවා. දංශක සෛල වල විදිය හැකි තන්තුවක් තියෙනවා. ඒ තන්තුවෙන් විදලා තමයි තමන්ට ඉදිරියෙන් ඉන්න ජීවියාව අඩපණ කරන්නේ, ඒ ජීවියාගෙන් ආරක්ෂාව ලබා ගන්නේ ඒ දංශක සෛලවල විදිය හැකි තන්තුව භාවිතා කරලා. ඒ තන්තුවේ තමයි මේ විෂ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ අනුව ආරක්ෂාවට ගොදුරු අල්ල ගැනීමට ආධාර කරන ග්‍රාහිකා දංශක කෝෂ්ඨ වලින් සන්නද්ධව පවතිනවා. දැන් දරුවනේ පසුගිය කාලෙදී ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට ජෙලිෆිෂ්ලා මේ ලොන්ඩියන් සෑහෙන වෙරළට ඇදිලා ආවා. ඒ වෙලාවේදී ගොඩක් වෙලාවට ඒ වෙරළ ආශ්‍රිතව හිටපු අය සංචාරකයන් හරිම ආසාවෙන් මේ ජෙලිෆිෂ්ලව අල්ලන්න ගියා. හැබැයි පස්සේ වාර්තා වුණා එහෙම අල්ලන්න ගියපු ගොඩක් අයට විවිධ ආසාත්මිකතා ඇලර්ජි වැනි තත්ත්වයන් ඇති වුණා කියලා. ඒකට හේතුව ප්‍රධාන වශයෙන්ම මේ ජෙලිෆිෂ්ලගේ ඒ කියන්නේ නිඩාරියා සමාජිකයන්ගේ දංශක කෝෂ්ඨවල තියෙන දංශක සෛලවල අර විදිය හැකි තන්තුවක් තියෙනවා. මේ තන්තුව ගැටුනොත් විවිධ කැසීම් වලට, තුවාල වීම වලට සහ විවිධ විෂ සංඝටක ශරීරගත වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මෙවැනි ජීවින්ව වෙරළ පරිසරයට පැමිණෙද්දී අල්ලන්න යන්න එපා. මොකද ගොඩක් විෂ අන්තර්ගත සත්ව කාණ්ඩයක්. හරිම දැකුම් කලුයි දර්ශනීයයි තමයි. නමුත් විෂ අන්තර්ගතයි. ඒ විෂ ඔවුන් ඕනම වෙලාවක භාවිතා කරනවා ඔවුන්ගේ ආරක්ෂාවට, ඒ වගේම ගොදුරු අල්ල ගැනීම සඳහා. ඉතින් දරුවනේ මේ තමයි නිඩාරියාවන් පිළිබඳව අපි සාකච්ඡා කරපු මූලික කාරණා ටික. දැන් මේ අවසානයේට කතා කරපු කරුණු ටික අපි සාරාංශගත කරගත්තොත් සමහර නිඩාරියාවන් තමන්ගේ ජීවිත කාලය තුලම බුහුබා ආකාරයෙන් පමණයි ජීවත් වෙන්නේ. තවත් සමහරු මෙඩුසා ආකාරයෙන් පමණමයි ජීවත් වෙන්නේ. එම ඉඳිද්දි තවත් සමාජිකයන් කාණ්ඩායමකට පුළුවන්කම ලැබිලා තියෙනවා තමන්ගේ ජීවන චක්‍රය තුල බුහුබා මෙඩුසා ආකාර දෙකම පවත්වාගෙන යාම සඳහා. ඒ වගේම මේ සමාජිකයන්ගේ ආරක්ෂාවට සහ ගොදුරු අල්ලා ගැනීමට ආධාර කරන ග්‍රාහිකාවල දංශක කෝෂ්ඨ පවතිනවා. මේ දංශක කෝෂ්ඨ නිර්මාණය වෙන්නේ දංශක සෛල වලින්. දංශක සෛලවල විදිය හැකි තන්තුවක් අන්තර්ගතයි. එහෙමනම් දරුවනේ අපි දැන් නිඩාරියා වංශය පිළිබඳව මූලික කාරණා සියල්ලම සාකච්ඡා කරපු නිසා අපි සුපුරුදු පරිදි සෑම පාඩමකදීම ප්‍රශ්නාවලියක් සාකච්ඡා කරනවා. දැන් අපි මේ ප්‍රශ්නාවලියට යොමු වෙමු. පළමු ප්‍රශ්නය. ඇනිමාලියා රාජධානියේ ලාක්ෂණික ලක්ෂණ මොනවාද? ඇනිමාලියා රාජධානියේ ලාක්ෂණික ලක්ෂණ මොනවාද? දරුවනේ මෙතනදී ප්‍රධාන කරුණු පහක් අපි සාකච්ඡා කළා. බහුසෛලිකයි පළවෙනි කාරණාව. දෙවෙනි එක විෂමපෝෂී ශූන්‍යෂ්ටිකයන්. ආහාර ද්‍රව්‍ය අධිග්‍රහණය කරලා එන්සයිම භාවිතයෙන් ඒවා ජීර්ණය කරනවා. තුන්වෙනි කාරණාව විදිහට අපි සාකච්ඡා කරේ දේහ සෛල පටක ලෙස සංවිධානය වෙලා තියෙනවා. හතරවෙනි කාරණාව තමයි බොහෝ සතුන් ලිංගික ප්‍රජනනය පෙන්වනවා. පස්වෙනි කාරණාව ඇතැම් සතුන් අරීය සමමිතිකයි, අනෙකුත් සමාජිකයන් ද්විපාර්ශ්වික සමමිතියක් පෙන්වනවා. මේ කරුණු ටික තමයි අපිට ලියන්න තියෙන්නේ. හරි. අපි ලියමු. ඇනිමාලියා රාජධානියේ ලාක්ෂණික ගති ලක්ෂණ මොනවද? පළවෙනි කරුණ බහුසෛලිකයි. දෙවෙනි කරුණ විෂමපෝෂී ශූන්‍යෂ්ටිකයන්නේ.
එතෙන්ටම මෙන්න මේ කාරණාව ඇතුළත් කරන්න පුළුවන් අපිට. මොවුන් ආහාර අධිග්‍රහණය කර එන්සයිම භාවිතයෙන් ඒවා ජීර්ණය කරයි. ජීර්ණය කරයි. තුන්වෙනි කාරණාව තමයි දරුවනේ දේහ සෛල පටක ලෙස සංවිධානය වී ඇත. දේහ සෛල පටක ලෙස සංවිධානය වී ඇත. හතරවෙනි කාරණාව තමයි බොහෝ සතුන් ලිංගික ප්‍රජනනය දක්වනවා. බොහෝ සතුන් ලිංගික ප්‍රජනනය දක්වයි. පස්වෙනි කාරණාව තමයි සමහර සතුන් අරීය සමමිතිකයි අනෙකුත් සතුන් ද්විපාර්ශ්වික සමමිතිය පෙන්වයි. ද්විපාර්ශ්වික සමමිතිය පෙන්වයි. එමනම් අපිට දෙවනි ප්‍රශ්නයට දැන් යොමු වෙන්න පුළුවන්. අපි දෙවනි ප්‍රශ්නෙට යමු. නිඩාරියාවන්ගේ වාසස්ථාන මොනවාද? බහුතරයක් සමාජිකයන් කරදිය වාසීන් විශේෂ කීපයක් පමණක් මිරිදියේ හමු වෙනවා. ඔන්න ඕක තමයි අපිට ලියන්න තියෙන්නේ. අපි ලියමු. බහුතරයක් කරදිය වාසීන් වේ. විශේෂ කිහිපයක් පමණක් මිරිදියේ හමු වේ. විශේෂ කීපයක් පමණක් මිරිදියේ හමු වේ. බහුතරයක් කරදිය වාසීන් විශේෂ කීපයක් පමණක් අපිට මිරිදියේ දකින්න ලැබෙනවා. තුන්වෙනි ප්‍රශ්නයට යමු. නිඩාරියාවන්ගේ දේහ සංවිධානය කෙබඳුද? නිඩාරියාවන්ගේ දේහ සංවිධානය දරුවනේ ඔවුන්ට තියෙන්නේ සරල දේහ සංවිධානයක්. මොවුන් ද්විප්‍රස්තරයි. එතකොට දේහ බිත්තිය නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රධාන සෛල ස්තර දෙකකින්. මොනවද? පිටතින් බහිස්චර්මයත් ඊට ඇතුළතින් අන්තස්චර්මයත් ඒ ස්තර දෙක අතර අසෛලීය මධ්‍ය ශ්ලේෂයකුත් පවතිනවා. මෙන්න මේ කාරණා ටික තමයි ඇතුළත් වෙන්න ඕනේ මේ ප්‍රශ්නයට. සරල දේහ සංවිධානයක් පෙන්වයි. ඉස්සෙල්ලාම අපි ඒක ලියන්න ඕනේ. සරල දේහ සංවිධානයක් පෙන්වයි. ඒ වගේම ද්විප්‍රස්තරයි. එතකොට දේහ බිත්තිය ප්‍රධාන සෛල ස්තර දෙකකින් නිර්මාණය වෙලා තියෙනවා. දේහ බිත්තිය සෛල ස්තර දෙකකින් සමන්විත වේ. සෛල ස්තර දෙකකින් සමන්විත වෙනවා. එනම් පිටතින් බහිස්චර්මයත් ඊට ඇතුළතින් අන්තස්චර්මයත් යන පරිදිය. දැන් මේ ස්තර දෙක අතර අසෛලීය අර ජෙලටිනීමේ නැත්නම් ජල්ලිමය මධ්‍ය ශ්ලේෂයක් පවතිනවා.
මෙම ස්තර දෙක අතර අසෛලීය ජෙලිමය නැත්නම් ජල්ලිමය මධ්‍ය ශ්ලේෂයේ පවතී. මධ්‍ය ශ්ලේෂයක් පවතී. ඔන්න ඔය කාරණා ටික ඇතුළත් වෙන්න ඕනේ පිළිතුරට. දැන් මීට අදාළව රූප සටහනකින් අපි මේක ලකුණු කරනවා නම් මෙන්න මේ විදිහට එන්නට අවශ්‍යයි. දැන් මේ තියෙන්නේ බහිෂ්චර්මය, මේ තියෙන්නේ අන්තශ්චර්මය. එතකොට ඒ දෙක අතර තියෙන මෙන්න මේ ජල්ලිමය ප්‍රදේශයේ, ජෙලිමය ප්‍රදේශයේ ඒ තමයි මධ්‍ය ශ්ලේෂය. මේ තියෙන්නේ මධ්‍ය ශ්ලේෂය. ඒ තමයි නිඩාරියාවන්ගේ දේහ ස්වභාවය. අපි හතරවෙනි ප්‍රශ්නෙට යමු. නිඩාරියාවන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය කෙබඳුද? දැන් කලින් රූප සටහනම මම නැවතත් එක වතාවක් අඳින්නම් ආහාර ජීර්ණ පද්ධතියත් පැහැදිලි කිරීම සඳහා. දැන් අන්තශ්චර්මය තමයි මේ තියෙන්නේ. මේ තියෙන අන්තශ්චර්මය. දැන් අන්තශ්චර්මයේ මුළුමලින්ම ආස්තරණය වෙච්ච ව්‍යුහයක් තමයි මේ අයගේ ආහාර ජීර්ණ පද්ධතිය දිහා තියෙන්නේ. ඒ තමයි මධ්‍ය ජීර්ණ කුටීරයක් වන ආමාශ වාහිනී කුහරය. ඒතර අපිට ලියන්න පුළුවන් මධ්‍ය ජීර්ණ කුටීරයක් බඳු මධ්‍ය ජීර්ණ කුටීරයක් බඳු ආමාශ වාහිනී කුහරයක් පවතී. එය අන්තශ්චර්මයෙන් ආස්තරණය වී ඇත. දැන් එතකොට මේ ඇතුලේ තියෙන කුහරය තමයි ආමාශ වාහිනී කුහරය. මේ කුහරය තමයි අන්තශ්චර්මයෙන් ආස්තරණ වෙලා තියෙන්නේ. හැබැයි තව එක කාරණාවක් කියන්න තියෙනවා. එය බාහිරයට තනි විවරයකින් තමයි විවෘත වෙන්නේ. එය බාහිරයට විවෘත වන්නේ තනි විවරය කිනි. දරුවනේ තනි විවරය තමයි මම වරහන් ඇතුලේ ලියන්නේ මුඛය කියලා. එතකොට මේ තියෙන්නේ මුඛය. ඒ වගේම අමතරව මම තව එක කාරණාවක් එකතු කරන්න කැමතියි. අසම්පූර්ණ ආහාර මාර්ගයක් තමයි මොවුන්ට දකින්න ලැබෙන්නේ. සම්පූර්ණ ආහාර මාර්ගයක් නැහැ. අසම්පූර්ණ ආහාර මාර්ගයක් ඇත. ඒ කියන්නේ මුඛය ඇත, හැබැයි ගුදය නැත. ගුදයක් නැහැ. එහෙමම ආහාර මාර්ගයකට තමයි දරුවනේ කියන්නේ අසම්පූර්ණ ආහාර මාර්ගයක් කියලා. අසම්පූර්ණ ආහාර මාර්ගය. එමනම් නිඩාරියාවන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය ගැන සාකච්ඡා කරපු නිසා අපිට පස්වෙනි ප්‍රශ්නයට දැන් යොමු වෙන්න පුළුවන්. නිඩාරියාවන්ගේ දේහාකාර දෙක නම් කරන්න. දරුවනේ මෙන්න නිඩාරියාවන්ගේ දේහාකාර දෙක. එකක් බුහුබා ආකාරය, අනිත් එක මෙඩුසා ආකාරය. බුහුබා ආකාරය සහ මෙඩුසා ආකාරය. හරි? දැන් බුහුබාවන් අපිට මෙන්න මේ විදිහට දකින්න පුළුවන්. මුඛය තියෙනවා. මේ විදිහට
මෙන්න බුහුබාවන් මෙඩුසාවන්. ග්‍රාහිකා පිහිටීම මෙන්න මෙඩුසාවන්. මෙයා තමයි බුහුබා. තමයි මෙඩුසා ආකාරය. අපි 6 වෙනි ප්‍රශ්නයට යමු. හොඳ ප්‍රශ්නයක්. නිඩාරියාවන්ගේ දේහාකාර දෙකේ වෙනස්කම් මොනවාද? නිඩාරියාවන්ගේ දේහාකාර දෙකේ වෙනස්කම්. කලින් ප්‍රශ්නේදී ඇඳ වගේම මම පොඩි රූප සටහනක් ඇඳ ගන්නවා. දරුවනේ ඔබට මේක ඉතාම හොඳින් මේක ඔබේ මනසට ඇතුල් වෙන විදිහට කරුණු ටික. දැන් මේ තියෙන්නේ බුහුබා. මෙන්න මෙඩුසා. අපිට මුලින්ම මේ අයගේ දේහ ස්වභාවය ගැන කියන්න පුළුවන්. දැන් බුහුබාවන් කියන්නේ සිලින්ඩරාකාර දේහයන් දරන ජීවීන්. මෙඩුසාවන් දිග හරින ලද කුඩයක හැඩයක් ගන්නවා. ඒක පළවෙනි වෙනස්කම. බුහුබාවන් සිලින්ඩරාකාර දේහ දරයි. මෙඩුසාවන් දිග හරින ලද කුඩයක හැඩ ගනී. කුඩයක හැඩ ගනී. දෙවනි වෙනස තමයි බුහුබාවන් අපමෞක කෙළවරින් උපස්තරයකට සවි වෙලා ඔත් ජීවිතයක් ගත කරද්දි මෙඩුසාවන් නිදැලි වාසීන් ලෙස නිදැල්ලේ ජලයේ පිහිනමින් වාසය කරනවා. අපිට ඒක ගන්න පුළුවන්. බුහුබාවන් අපමෞක කෙළවරින් උපස්තරයට බැඳී ඔත් ජීවිත ගත කරයි. ඔත් ජීවිතයක් ගත කරයි. මෙඩුසාවන් නිදැලි වාසීන් වේ. මෙඩුසාවන් නිදැලි වාසීන් වේ. තුන්වෙනි වෙනස්කම. දැන් මුඛය වටා ග්‍රාහිකා පිහිටනවා බුහුබලගේ. හැබැයි මෙඩුසාවන්ගේ දාරය වටා තමයි ග්‍රාහිකා පිහිටන්නේ. දැන් මේ තියෙන්නේ මෞක බාහු. මේ තියෙන්නේ ඒව මෞක බාහු. හරි අපි ලියමු. බුහුබාවන්ගේ මුඛය වටා ග්‍රාහිකා පිහිටයි. මෙඩුසාවන්ගේ දාරය වටා ග්‍රාහිකා ඇත. දාරය වටා තමයි ග්‍රාහිකා තියෙන්නේ. තව එක කාරණාවක් ලියන්න පුළුවන් අපිට. ඒ තමයි බුහුබාවන්ගේ මුඛය උඩ අතට යොමු වෙලා තියෙන්නේ. මෙඩුසාවන්ගේ මුඛය පහළ අතට උදරීයව පවතින්නේ. බුහුබාවන්ගේ මුඛය උඩු අතට යොමු වී ඇත. මෙඩුසාවන්ගේ මුඛය උදරීය වේ. එහෙම නැත්නම් පහළට යොමු වී ඇත. පහළට යොමු වී ඇත.
මෙන්න මේ වෙනස්කම් තමයි දරුවනේ ප්‍රධාන වශයෙන්ම විභාගයේදී ඔබෙන් අපේක්ෂා කරන්නේ පිළිතුරු වශයෙන්. නිඩාරියාවන්ගේ දේහාකාර දෙකේ වෙනස්කම් මොනවද? බුහුබාවන් සිලින්ඩරාකාර දේහයක් දරනවා. මෙඩුසාවන් දිග හරින ලද කුඩයක හැඩයක් ගන්නවා. බුහුබාවන් අපමෞක කෙළවරින් උපස්තරයකට ඇරිලා ඔත් ජීවිතයක් ගත කරද්දී මෙඩුසාවන් නිදලි වාසීන් ලෙස ජීවත් වෙනවා. බුහුබාවන්ගේ මුඛය වටා ග්‍රාහිකා පවතිද්දී මෙඩුසාවන්ගේ දේහේ දාරය වටා තමයි ග්‍රාහිකා පිහිටන්නේ. බුහුබාවන්ගේ මුඛය උඩු අතට යොමු වෙලා තියෙනවා. මෙඩුසාවන්ගේ මුඛය උදරියයි එහෙම නැත්නම් පහතට යොමු වී තිබෙනවා. එහෙමනම් අපිට ඊළඟ ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. නිඩාරියාවන්ගේ පවතින ග්‍රාහිකා වලින් ඉටුවන කෘත්‍යයන් මොනවාද? එකක් තමයි ආරක්ෂාව, අනිත් එක ගොදුරු අල්ලා ගැනීම. ආරක්ෂාව සහ ගොදුරු අල්ලා ගැනීම. අපි අවසාන ප්‍රශ්නයට එහෙමනම් යොමු වෙමු. නිඩාරියාවන් සඳහා නිදසුන් දක්වන්න. දැන් අපිට මෙතනදී මෙන්න මේ නිදසුන් ටික කියන්න පුළුවන්. එකක් හයිඩ්‍රා. විද්‍යාත්මක නාමයන්ගෙන් ලියන්න පුළුවන් උදාහරණ අපි මේ විදිහට ලියන්න ඕනේ. හයිඩ්‍රා. ඊළඟට ඔබේලියා. ඒ වගේම ජෙලිෆිෂ් අයිති වන අවුරේලියා. මිට අමතරව අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් කොරල් බුහුබාව නැත්නම් කොරල් ජීවීන්. ඒ වගේම මුහුදු ඇනිමනි, සී ඇනිමනි නැත්නම් මුහුදු මල උදාහරණ වලට ගන්න පුළුවන්. ඉව තමයි ප්‍රධාන වශයෙන්ම නිඩාරියාවන් සඳහා නිදසුන් වෙන්නේ. ඒ අනුව දරුවනේ ඇනිමාලියා රාජධානියේ පළමු පරිච්ඡේදය අපි සාකච්ඡා කරලා අවසන් වෙනවා. අපි මේ පරිච්ඡේදය තුලදී ඇනිමාලියා රාජධානියේ ලාක්ෂණික ගති ලක්ෂණ 5ක් ගැන කතා කරා. ඒ වගේම නිඩාරියා වංශය පිළිබඳව මුළුමනින්ම සාකච්ඡා කළා. අවසානයේදී උගත් කොටස් වලට අදාළව ප්‍රශ්නාවලියක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. ඒ අනුව පළමු පරිච්ඡේදය මින් අවසන් වෙනවා. ඔබට ඊළඟ පරිච්ඡේදය තුලදී ප්ලැටිහෙල්මින්තෙස් සමාජිකයන් පිළිබඳව, ප්ලැටිහෙල්මින්තෙස් වංශය පිළිබඳව විෂය කරුණු ගෙන එන්නට සූදානම්. එතෙක් ඔබට සුබ දවසක්.